ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ 11 ශ්‍රේණිය දරුවන්ගේ සිංහල පන්තියත් සමගයි මේ දිනවල අපේ දූල පුතාලා කරන පාඩමක් තමයි මේ උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව පාඩම. ඒ පාඩමේ විචාර කොහොමද ලියන්නේ? ඒ පාඩමේ තිබෙන විචාර සඳහා මඟ පෙන්වීමක් හැටියට මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නවා අපේ දරුවන් සියලු දෙනාටම අපේ පන්තිවල සිටින දරුවන්ටත් ඒ වගේම අපේ මේ ලංකාවේ සිටින අනෙකුත් සියලුම දරුවන්ට මේ උග්ගසේන සිටුපුත්‍රයා සම්බන්ධ මේ පාඩමේ විචාර ටිකක් අපි අද සාකච්ඡා කරමු පොඩි කාල වේලාවක් අරගෙන. බලන්න මේ පළවෙනි විචාරය තියෙනවා උග්ගසේන සිටුපුත්‍රයා ජීවිතයේ අභියෝග ජයගත් තැනැත්තෙකි. ඇත්තම කතාව උග්ගසේනට ජීවිතයේ විවිධාකාර අභියෝග තිබුණා. අපි පාඩම කතා කරනකොටත් පාඩම පැහැදිලි කරනකොටත් ඒ ගැන පැහැදිලි කරගත්තා උග්ගසේනට තිබුණු අභියෝග මොනවද? උග්ගසේන සිටුපුත්‍රයාගේ චරිතය ඇසුරෙන් අපට කියනවා විමසන්නට කියලා. අවම තරමේ උදාහරණ 3ක්වත් දෙමි. බලන්න විචාරයේ පටන් ගන්න විදිහ. සාමාන්‍යයෙන් අපි විචාරයක් පටන් ගන්නකොට යුගය, කතුවරයා, කෘතිය, අරමුණ මෙන්න මේ කියන දේවල් පිළිබඳ පුංචි හඳුන්වා දීමක් කරනවා. ඒකට විශේෂ ලකුණක් ප්‍රදානය වෙන්නේ නැති වුණත් විචාරය ඔබේ විචාරය ඇගීමට ලක් කරන ගුරුතුමා හෝ ගුරුතුමිය එක්තරා විදිහකින් අවබෝධ කරගන්නවා මේ දරුවා එහෙම නැත්නම් ඔබ මේ විචාරය ලියලා තියෙන්නේ අවබෝධයකින් යුක්තවයි කියන දේ. ඒ වගේම අපි විචාරයට පිවිසීමක් කරන්නට ඕන. ඒ සඳහා ලොකු වෙලාවක්, ලොකු කාලයක්, ලොකු විස්තරයක් ගන්නට එපා. මොකද අපිට විචාරයේ තියෙන්නේ කරන්නට උග්ගසේන සිටුපුත්‍රයාගේ චරිතය පිළිබඳව ඔහු අභියෝග ජයගත්තේ කොහොමද කියන එක අපි පෙන්වා දෙන්නට අවශ්‍යයි. ඒ නිසා අපි විචාරයේ පටන් ගන්නවා මෙන්න මේ විදිහට. දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ට කතා ඇසුරින් රචනා කරන ලද සද්ධර්ම රත්නාවලිය ඇතුළත් උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුවේ ප්‍රධාන චරිතය වූ කලි උග්ගසේනයන්ය. පළවෙනියෙන්ම අපි කිව්වා නේ මෙහි අවස්ථා හා සිද්ධි දක්වා ඇති අයුරින් උග්ගසේනයන් තම ජීවිතයේ තමන් වෙත එළඹි නොයෙකුත් අභියෝග ජයගත් තැනැත්තකු බැව් අපට පෙනී යයි. එතකොට මේ අවස්ථා හා සිද්ධි නිරීක්ෂණයේදී අපට පැහැදිලි වෙන දෙයක් තමයි උග්ගසේන තමන්ගේ ජීවිතයේ තමන්ට එළඹුණු නොයෙකුත් අභියෝග ජයගත් කෙනෙක්. උග්ගසේනට තිබුණු අභියෝග මොනවද? බලන්න. රජගහ නුවරට පැමිණ නැටුම් හා කරනම් දක්වන කණ්ඩායමක රූමත් නාට්‍යාංගනාවක් කියලා අපි ලියමු. නාට්‍යාංගනාවියක් කියන වචනේ නිවැරදි නෑ. නාට්‍යාංගනාවක් දැකීමෙන් ඈ කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගන්නා උග්ගසේනයන් ඇය ජාතියෙන් හීන වුවත් තමා ජාතියෙන් උසස් සිටුපුත්‍රයෙකු වුවත් ඇයව ලබා ගන්නේ තම දෙමාපියන්ගේ විරුද්ධත්වයේද නොතකමින්නේ. තම මාපියන්ගේ විරුද්ධත්වයත් තකන්නේ නැතිව. ඒකත් එක්තරා විදිහක උග්ගසේනයන්ගේ ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවක්. තමන් ප්‍රේම කරන තරුණියව කෙසේ හෝ මේ ලබා ගැනීමේ අභියෝගය. උග්ගසේනක පැත්තෙන් ඒක උග්ගසේනයන්ට පැමිණි අභියෝගයක්. උග්ගසේන දන්නා නටකාර ශිල්පයක් නොමැති බැවින් විද්වත් කණ්ඩායමේ අත්පා මෙහෙවර කරන්නෙකු වශයෙන් කටයුතු කිරීමට ඔහුට සිදුවිය. නටකාර කුලයේ අයට පවා මෙහෙකාරකම් කිරීමට සිදුවීම එම කුලයටත් වඩා පහත් තත්ත්වයකි. එතකොට උග්ගසේන ජීවිතයේ අභියෝග ජයගන්නට ඒ කියලා අවසානයේදී වැටුනේ හිටපු තත්වයෙන් වඩා අන්ත තත්වයකට. බලාපොරොත්තු වූ දෙයිනුත් වඩා අන්ත තත්වයකටයි. බලන්න. විද්වතානෝද සිටුපුත්‍රයන්න් දන්නා විද්වත් ශිල්පයක් නැතත් ඒ දේ මේ දේ අල්වා ගන්නට උවත් සහයක් වුමනා හේන් දුවනියන් පාවා දීලා උනුත් කැඳවාගෙන රට මුළුල්ලේ කෙලිපෑ ඇවිදිති. කෙලිලලු පෑ ඇවිදිති. මේ වගේ උපුටා ගැනීම සාමාන්‍යයෙන් පොදු උපුටා ගැනීම ගණනාවක් තියෙනවා. ඒවා ඔබ වෙනමම පාඩම් කරගන්න. එතකොට සුදුසු පරිදි ඔබට විචාරවලට ඒ උපුටා ගැනීම සුදුසු පරිදි යොදලා විචාරය ලියා ගන්නට බැරි වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ උපුටා ගැනීම මේ විචාරවල දක්වන උපුටා ගැනීම සාමාන්‍යයෙන් ඔබ මතකයේ තබා ගන්න. උග්ගසේනට විවාහයෙන් පසුව මුහුණ දීමට සිදු වූ පළමු අභියෝගය වන්නේ තම බිරිය වූ රූමත් නලඟනගේ පරිහාසයට බඳුන් වීමට සිදුවීමය.
තමාට දාව උපන් පුත්‍රයා නැලවීමේදී ඇය ගැල් රකින්න උගේ පුත බර උසුලන්න උගේ පුත කුමකුත් නොදත්ත උගේ පුත යනුවෙන් කියමින් පුතු නැලවීම ඔහු මූණ දෙන පළමු අභියෝගයයි නේ ඔන්න අභියෝගය සිටු පුත්‍රයානෝත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරබයා කියන නියාව දැනලා මේ හැම මා අරබයා කියවු දැයි විචාලෝය එසේ අනික් කාට කියම් තොපම කොට ඇවිදිනා කටයුතු හේයින් තොපම අරබයා කියමී කීය තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද පලා එමි බිනීම් හරවාගත හැක්කැයි සිතා කී අන්න ඒ අවස්ථාව උග්ගසේනට තමන්ගේ බිරිඳව අභියෝගයක් වෙනවා බිරිඳගේ දක්ෂකම බිරිඳගේ රූමත් බව උග්ගසේනයන්ට අභියෝගයක් වෙනවා එතකොට මේ කියන උපුටා ගැනීම ඔබට තවත් ਵਿਚාර සඳහා යොදා ගන්න පුළුවන් දැන් උදාහරණයක් ඇරෙට මේ කියන උපුටා ගැනීම මේ සිටු පුත්‍රයානෝත් ගීයක් යමක් අනිකකුණව කියන මෙන්න මේ උපුටා ගැනීම ඔබට යොදා ගන්න පුළුවන් සංවාදශීලී භාෂා රටාව සජීවී භාෂා රටාව අවස්ථා නිරූපණයෙහි ධර්මසේන හිමියන් දැක් වූ දක්ෂතාව මෙන්න මේ කියන ਵਿਚාර ගණනාවකට මේ කියන උදාහරණයේ පුතේ ඔයගලන්ට යොදා ගන්නට පුළුවන් පැහැදිලිද ඊට පස්සේ බලන්න රූප සම්පත්තියෙන් උඩඟු වුවද ශිල්ප සම්පත්තියෙන් පරිපාකයට කියලා කියන්නේ මුහු කුරා ගිය තත්වයට පරිපාකයට පත් වූද තම බිරියගේ අවමාන ඉවසා දරාගත නොහැකි වූ උග්ගසේනයෝ ඇයගේ බෑවුම් පළවා මමත් ශිල්ප ඉගෙන උගනිමි ස්ථිර අධිටනක පිහිටමින් අන්න අභියෝග ජය ගැනීම ස්ථිර අධිටනක පිහිටමින් සිය මාමණ්ඩියගෙන්ම ශිල්ප උගෙන රට පුරා ශිල්ප දක්වන්නට වූහ අන්න උග්ගසේන තමන්ට එළඹි තම බිරිඳගෙන් පැමිණි අභියෝගය ජයගත් ආකාරය මයිලනුවන් කරා ගොසින් තමන් ශිල්ප තමන් සමර්ථ හේයින් උන්දන්නා ශිල්ප ඉගෙනගෙන පයි ඇදීමෙන් හැරී ගොසින් රට මුළුල්ලෙහි ශිල්ප පෑගෙන ඇවිදිනෝ රජගහා නුවර උපන් වැඩි නුවර නොවේදැයි ලජ්ජාවෙන් බලහාත් නොපියා ඊටත් අවුත් බලන්න තමා උපත ලබා වැඩුණු නගරේ යන්න ඊට පස්සේ ඔහුට තියෙන අභියෝගය නේ තමන්ගේ උපන් හැදුණු වැඩුණු නගරේ කොහොමද මම ශිල්ප දක්වන්නේ තමා උපත ලබා වැඩුණු නගරය වූ රජගහ නුවරටත් පැමිණ නෘත්‍ය ශිල්පය දැක්වීම තමා සිටු පුත්‍රයෙකු වුවද එය ලැජ්ජාවට හේතුවක් කොට නොගෙන කුමන ශිල්පයක හෝ පාරප්‍රාප්ත වීම කුලමානයේ බිඳ දැමීමක් යන අභියෝගාත්මක සිතින් උග්ගසේන ශිල්ප දැක්වීමට සූදානම් වේ අන්න අභියෝගවලට සාර්ථකව මුහුණ දීම කුමන ශිල්පයක හෝ පාරප්‍රාප්ත වීම ඒ කියන්නේ කුමන ශිල්පයක හෝ පරතරටම ඉගෙන ගැනීම අර කුලයෙන් ඇතිවන මාන්නය බිඳ හැර දැමීමට එක්තරා හේතුවක් කරගන්නවා බලන්න උග්ගසේනයන්ට ඊළඟ අභියෝගයට මුහුණ දීමට සිදුවන්නේ බුදුන් වහන්සේගෙන්ය පෙර කරන ලද පින් ඇති උග්ගසේනයන්ට රහත් වීමේ වාසනා ගුණය ඇති බැවින් බුදුන් වහන්සේ රජගහ නුවරට වැඩ පිණිසුඟා වැඩීම නිසා බුදුන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ජනයා උන්වහන්සේ වෙත වශී වීමෙන් උග්ගසේනයන් තමා උගත් ශිල්පය ප්‍රතිඵල රහිතයයි මුලදී සිටුවද ඔන්න උග්ගසේනයන්ට ඇතිවන ඊළඟ අභියෝගයේ එල්ල වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මුගලන් මහතෙරුන් වහන්සේ ලවා බුදුන් වදාළ පරිදි යලි බුදුන් ඉදිරියේ ශිල්ප දැක්වීම ඔහුගේ චරිතයේ තවත් ලක්ෂණයක් වූ සිදු දෙයින් කම්පිත නොවීම විදහා දක්වන්නකි. ඒ කියන්නේ සිදුවෙන දෙයින් කම්පාවටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව උග්ගසේනයන්ට අභියෝගයක් වුණා. මොකද Taman බොහොම මහන්සිලා ඉගෙනගත්ත ශිල්පය මහා ජනකායක් ඉදිරියේ රඟ දක්වනකොට ඉදිරිපත් කරනකොට බුදුරජාන් වහන්සේ පැත්තකින් වැඩම කරලා බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කරනවා සියලු දෙනා රැස් වූ සියලු දෙනා උන්වහන්සේ දෙස මිස උග්ගසේනයන් දෙස නොබැලීමට නොබලන්නට. ඒතර උග්ගසේනයන්ට ඇතිවෙච්ච අභියෝගයට සාර්ථකව මුහුණ දීලා බුදුරජාන් වහන්සේ දන්වා සිටියයින් පස්සේ මුගලන් මහතෙරුන් වහන්සේ ලවා උග්ගසේනයන්ට ශිල්ප දක්වන්නට කියලා උග්ගසේන කිසිදු කම්පාවකින් තොරව කිසිදු කම්පණයකටපත් වෙන්නේ නැතුව වඩා හොඳින් බුදුන් සහ බුදුරජාන් වහන්සේ සහ අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරියේ ශිල්ප දක්වනවා. බලන්න උග්ගසේනයෝද මහතෙරුන් වහන්සේගේ කතාව අසා බුදුහුත් මාගේ ශිල්ප දක්නා කැමැති නියාව නැයි සතුටුව හුණදඬු අගින් අහසට නැගීලා තුදුස් විටක් විචර අහස සිසෑරී පියා බැසලා හුණදඬු අග සිටියහ. බුදුන් වහන්සේ විසින් මේ අවස්ථාවේදී උග්ගසේනයන්ට පංචස්කන්ධයෙහි ඇලීම හා නැටුම්හි ඇලීම යන සියල්ලටම වඩා නිවන් මගෙහි ඇලීමේ වැදගත්කම යනාදී වූ තත්ත්ව අවබෝධය එම පවතින තත්වයේ කෙරෙහි අවබෝධය ලබා දුන්නා. තත්ත්ව අවබෝධය ලබා දීමෙන් පසු හෙතෙම ජාති ජරා මරණ යන ඒ කියන අභියෝගේනුත් ජයගෙන අවසානයේදී ලෝකෝත්තර අභියෝගයන්ද ජය ගැනීමට සමත් වන්නට උග්ගසේනයන්ට හැකි වුණා. අන්න උග්ගසේනයන්ට ඇතිවෙච්ච ඊළඟ අභියෝගය
ක්‍රීඩා නාට්‍ය ආදියට තියෙන ආශාව අතහැරීමේ අභියෝගය. පංචස්කන්ධයන් කෙරෙහි ඇලීමේ අභියෝගය. ඇලීම අතහැරීමේ අභියෝගය. ඒ වගේම නිවන් මගට ඇලීම ඒක තමයි වඩා සුදුසු වන්නේ. ඒ නිසා කෙලිනලු ආදීෙහි තියෙන ඇලුම් අතහැරලා ආශාව අතහැරලා පංචස්කන්ධයන් කෙරෙහි පවතිනා වූ ආශාව අතහැරලා නිවන් මගට බට මේ උග්ගසේනයන් අවසානයේදී ජාති ජරා මරණ මේ ආදී වූ සියලු අභියෝගයන් ජයගෙන නිවන් මාර්ගය අවබෝධ කරගන්න. බලන්න. ජය ගැනීමට මෙතින් ලෝකෝත්තර අභියෝගයන්ද ජය ගැනීමට සමත් වීමට හැකි වූ බව උග්ගසේන චරිතයෙන් මනාව පෙන්눔 කෙරේ. උග්ගසේන සිටු පුත්‍රයානෝද කරග රහත් වන්නාසේ නොවන බවමුත් හුණදඬු අගදී පිලිසිඹියාපත් රහත්ව හුණදණ්ඩෙන් බැසපියා බුදුන් ළඟට ගොසින් පසඟ පිහිටුවා වැඳගෙන මහාන කරන්ට ආරාධනා කළහ. මූලික වශයෙන් දන් දීමේ අනුසස් දැක්වීමේ පරමාර්ථ කොට රචිත වූයේ වුවද මෙම කතාවේ යටිපෙළෙහි අර්ථයක් වනුයේ ජීවිතයේ අභියෝග ජය ගැනීම උදෙසා අප්‍රතිහත කියලා කියන්නේ නොපසුබට අප්‍රතිහත ධෛර්යය අප සතු විය යුතු බවය. එය ලෞකික පමණක් නොව ලෝකෝත්තර අභිමතාර්ථ සාධනයේ උදෙසාද එකසේ වැදගත්ය. කියන්නේ ජීවිතයේ අප හමුවට එල්ල වෙන විවිධාකාර අභියෝග. දැන් මේ කාල සීමාවත් අපි විවිධාකාර අභියෝග වලට මුහුණ දෙමින් සිටිනවා. රටක් හැටියට ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් හැටියට එම දරුවන්ට උගන්වන්නා වූ ගුරු මහත්මීන් හැටියට අප සියලු දෙනාම අභියෝග වලට මුහුණ දෙමින් සිටින කාලයක්. ඒතර එහෙනම් ජීවිතයේ අභියෝග ජය ගැනීම උදෙසා අප්‍රතිහත ධෛර්යය අප සතුව තිබෙන්නට ඕනයි කියන එක මේකේ යටි අරුතක් විදිහට පළ කරනවා. ඒ වගේම මේ ලෝකයේ සැප සම්පත් ළඟා කර ගැනීමට පමණක් නොවේ එළොව සැප සම්පත් ළඟා කර ගැනීමටත් ජීවිතයේ අභියෝග ජය ගැනීම එක්තරා විදිහක මහඟු පිටිවහලක් වන බව මෙතන කියලා තියෙනවා. පැහැදිලිද? හොඳයි. එතකොට ආපහු මෙතන ਵਿਚාරයක් ඉදිරිපත් කරලා තියෙනවා. විචාර ප්‍රශ්නාංක 2 යටතේ අපි යනවා ඊළඟ දෙවෙනි විචාරයට. ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ විශේෂ ලක්ෂණ උග්ගසේන සිටුපුත්තුගේ වස්තු ඇසුරෙන් නිදසුන් 3ක්වත් දෙමින් පහදන්න. ඒ කියන්නේ ධර්මසේන හිමියන්ගේ මේ කතා කලාවේ විශේෂ ලක්ෂණ, රචනා ශෛලිය, කතා කලාවේ විශේෂ ලක්ෂණ, භාෂා ශෛලියේ විශේෂ ලක්ෂණ මේ විදිහට ඔබෙන් විචාරයක් ඇහුවොත් එහෙම ඔබ මොනවද කියන්නේ? ඔබට පුළුවන් ගන්නට අපි කලින් කතා කළා වගේම මේ හැඳින්වීමේ පාඩමේ හැඳින්වීමේදී ධර්මසේන හාමුදුරුවන් විසින් යොදා ගන්නා වූ විවිධ උපක්‍රම. ඒ ගැන තමයි මෙතන කතා කරන්නේ. කෙටි වැකි භාවිතය, දිගු වැකි භාවිතය, ඒ වගේම පාලි සංස්කෘත මිශ්‍රිත භාෂා රටාවක් භාවිත කිරීම, සරල දෙබස් සංවාද භාවිත කිරීම, සංසන්දනාත්මක ලෙස අදහස් ඉදිරිපත් කිරීම. මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒ වගේම උපමා සුදුසු පරිදි යෙදීම. මෙන්න මේ වගේ දේවල් බලන්න. පාලි ධම්මපදට්ට කතා ඇසුරෙන් දඹදෙනි සාහිත්‍ය යුගයේදී රචිත සද්ධර්ම රත්නාවලිහි කතුවර ධර්මසේන හිමියෝ තම ග්‍රන්ථය සම්පාදනය කිර ආරම්භයේදීම ප්‍රකාශ කර සිටින්නේ පාලි ක්‍රමය අතහැර අර්ථ පමණක්ගෙන අප කලා වූ ප්‍රබන්ධය යනුවෙනි. ඒ කියන්නේ අපි කෙලින්ම ਵਿਚාරයට පිවිසිලා තියෙනවා යුගයේ කතුවරයා කෘතිය පිළිබඳව හඳුන්වා දීලා මෙතනදී අපි කතා කරනවා මේ රචනා ශෛලිය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. බලන්න. එහි අර්ථය නම් ධම්මපදට්ට කතාවෙන් එන තෝරාගත් කතා පුදු පරිවර්තන වශයෙන් දැක්වීමෙන් වැළකී තම කෘතිය කියවා අසා රසවිඳින ජනතාවගේ මානසික වාතාවරණයට අනුගතව තමන් වහන්සේගේ කෘතිය රචනා කරන ලද බැවිය. එබැවින් ධර්මසේන හිමියන්ගේ කතා කලාව ඔහුම නිපදවාගත් ඔහුටම අනන්‍ය වූ ස්වාධීන කතා කලාවකි. එහි විශේෂ ලක්ෂණ කිහිපයක් මෙසේය. එතන මෙතන ඔහු කියනවට වඩා උන්වහන්සේ විසින්ම නිපදවාගත් උන්වහන්සේටම අනන්‍ය වූ කතා කලාවක කියලා ලිව්වා නම් වඩා සුදුසුයි. එහි විශේෂ ලක්ෂණ කිහිපයක් මෙසේය. බලන්න. පාලි කතා සිංහලෙන් කීමේ කතා කලාව වූ කලි බණ කතා කලාවයි. එම කතා කලාව වඩාත් පොදු ජනයා වෙත සමීප කරවීමට ධර්මසේන හිමියන් විසින් මෙහිදී ජනකතා කලාවද උපයුක්ත කර ගනිමින්, ඒ කියන්නේ භාවිත කරමින් බණ කතා කලාව හා ජනකතා කලාවේ මනා සුසංයෝගයකින් තම කතා දැක්වීම මෙහිලා කැපී පෙනේ. ඒ කියන්නේ
පාලි කතා වස්තුන් මුල් කරගෙන සිංහලෙන් කතා කීමේ කලාවට අපි කියනවා බණ කතා කලාව කියලා, බණ කතා රීතිය කියලා. එතකොට බණ කතා රීතියයි ජන කතා රීතියයි දෙකම සම්මිශ්‍රණය කරගන්නවා මේ ධර්මසේන හාමුදුරුවෝ. මේ කතාව පටන් ගන්නෙ කොහොමද? මේ එක්තරා කාලයක නටක විද්වතුන් 500ක් දෙන අවුරුද්දකට වතාවක් මාස 6කට වතාවක් රජගහ නුවරට ඇවිල්ලා රජතුමන් ඉදිරියේ කෙලිනලු පෙන්වන. ඔන්න ඒ විදිහට ක්‍රමානුකූලවනේ මේ කතාව ඉදිරිපත් කරන්නේ. බලන්න. කතාව ආරම්භයේදීම ධර්මසේන හිමියන් මේ සැරසෙන්නේ පාඨක ශ්‍රාවක දෙපිරිසම පිනවීමට බැව් කතා ශෛලියෙන්ම පෙනේ. ඒ මෙසේය. බලන්න. නටක විද්වත්තු 500ක් අවුරුද්දෙන් සමසින් රජගහ නුවරට අවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙලිපෑ බොහෝ රත්රන් ලැබෙති. අතරතුරේ ලබන සංග්‍රහයේ පමණ නැත. බොහෝ දෙනා මැසි මත්තේ මැසි ගස්වාගෙන කෙලිබලති. බොහෝම සරලව ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝම සරලව හරියට ජන කතාවක් ඉදිරිපත් කරනවා වගේ නේ. කෙටි වැකිත් භාවිත කරනවා. හරි. මෙම ආරම්භය බොහෝසේ ජන කතා කලාවට සමීපය. පහත දැක්වෙන ඊළඟ කොටස ජන කතා කලාව හා බණ කතා කලාව මෙන්ම පණ්ඩිත ප්‍රිය භාෂාවද සංකලනයෙන් නිපන් බැව් කියලා කියන්නේ නිපදවාගෙන ඇති බව අපට පෙනේ. තවද දිගු වැකි අතරට කෙටි වැකිද එක් කරන්නේ ශ්‍රුතිගෝචර ශෛලිය, ශ්‍රුතිගෝචර ගායනා ශෛලිය වඩ වඩාත් රසවත් කර ගැනීමටය. බලන්න එක් දවසක් කඹේ නටන එකකුගේ දුවක් හුණදඬු වගකදී නටන එකක් ශිල්ප බලයෙන් උඩහස සක්මනුත් කෙරේ. නටයි ගීත් කියයි. අන්න කෙටි වැකි භාවිතය. එදවස් උග්ගසේන නම් සිටුපුත් යාළුණු කෙනෙකුන් සමග මැස්සක් මැත්තේහි සිට ආස සිට නටන අන්න ගැමි වහර ආස සිට නටන ඒ විද්දද්දුවගේ හාව භව ලීලා දැක වායෝදාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතන්න හාව භව ලීලා දැක වායෝදාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි. මෙන්න මේ ටික අන්න අර මේ පණ්ඩිත ප්‍රිය භාෂාව. බලන්න මෙහි දැක්වෙන ශිල්ප බලයෙන් යාළුණු කෙනෙකුන් හාව භව ලීලා වායෝදාත්වාදික රූප කලාප විකාරයක් යන පද පණ්ඩිත ප්‍රිය භාෂාවෙන් යෙදී ඇත. යම් කිසි දෙයක් පැහැදිලි කරමින් රස කුළු ගැන්වීමේදී රස ඉස්මතු කරවීමේදී පොදු ජනවහරයේ පිරුළු උපමා භාවිත කිරීමද ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තවත් සුවිශේෂත්වයකි. එම උපමා තත්යුගේ කියලා කියන්නේ එම යුගයේ තත්යුගේ විසූ ජනතාව හට මනාව අවබෝධ කර ගැනීමට හැකි වූ සරල ඒවාය. නේ හැකි වුණු සරල ඒවා. බලන්න අවකප්පණයෙන් සැදූ අසු රෑනල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ පැසුණු ගොයම් මුල් වූ වාසේ කරගරහත් වන්නාසේ සැටවස් ගිය මහතෙර කෙනෙකුන් වහන්සේ මෙන් මහතෙර වහන්සේ කෙනෙකුන් මෙන් එවැනි උපමා ඒ සඳහා නිදසුන්ය. එමෙන්ම අර සංසන්දනාත්මක භාෂා රටාව භාෂා ශෛලිය බලන්න. එමෙන්ම කිසියම් කරුණක් ඉදිරිපත් කිරීමේදී එය සංසන්දනාත්මක බවින් යුක්තව ප්‍රකාශ කිරීම ධර්මසේන හිමියන්ටම ආවේනික වූ ලක්ෂණයකි. එමගින් කතා රසය වඩාත් ඉස්මතු වන අතර ශ්‍රාවකයන්ට එකී කරුණ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් එයින් සැලසෙන්නේය. බලන්න හුණදඬු වගට නැගෙන්නට පෙර ආතුව තමන් වහන්සේගේ නුවණ නැමැති හුණදඬු වග හුන්න දැක. ඒ කියන්නේ උග්ගසේනයන් උණදඬ මතට නැගෙන්නට පෙර බුදුරජාණන් වහන්සේගේ ඥාණය නැමැති උණදඬ මතට උග්ගසේන නැග්ගා කියලා අර බොහොම රසවත් ලෙස සංසන්දනාත්මක ලෙස තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා අසා සිටින ශ්‍රාවකයන්ට වඩා හොඳින් පැහැදිලි වෙන්නට. බලන්න රැස් වූ පිරිස බවාගව්වත් සිටින්නට සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලත්මුත් හුණදඬු සැටරියනක් විතරමුත් වඩා උඩ සිටින්නට බල නැති උග්ගසේනයන් දිසාව නොබලන ලෙසට ඊටා වදාළසේක. ඒ කියන්නේ රැස් වූ ජනතාව බුදුරජාණන් වහන්සේ සිටින්නේ භව සංසාරයේ කෙලවර වුණත් උග්ගසේනයන් සිටින්නේ උණදණ්ඩේ කෙලවර වුණත් අර භව සංසාරයේ කෙලවර සිටින්නා වූ බුදුරජාණන් වහන්සේ දෙස මිස උණදණ්ඩ කෙලවර සිටින එතනින් එහාට සිටීමට හැකියාවක් නැති උග්ගසේනයන් දෙස නොබලන ලෙසට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළාය කියලා කියනවා. බලන සංසන්දනයේ බුදුරජාණන් වහන්සේ සිටින්නේ භව සංසාරයේ කෙලවර. ඒ කියන්නේ සංසාරයේ කෙලවරින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ නැවත ඉපදීමක් නැහැ. ඉපදීම කෙලවර කරලායි තියෙන්නේ. සංසාරයේ කෙලවර කරලායි තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සිටින්නේ සංසාර භවයේ කෙලවර, භව සංසාරයේ කෙලවර. උග්ගසේනයන් සිටින්නේ උණදණ්ඩේ කෙලවර. උණදණ්ඩේ කෙලවර සිටින උග්ගසේනයන් දෙස නෙවෙයි භව සංසාරයේ කෙලවර සිටින බුදුරජාණන් වහන්සේ දෙසයි ජනතාව බැලුවේ. ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළේ. තමන් පානා කෙලි තමන්ම දක්නා පමණක්මුත් රැස් වූවන් නොබලන නියාව දැන තමන් පෙන්වන ක්‍රීඩා නැටුම්
බලන්නට ඉන්නේ තමන් විතරයි. බලන්න නේ. කතාවේ ජීව ගුණය ආරක්ෂා කරගනුවස් අවස්ථාවට උචිත සප්‍රාණවත් සංවාදයේදී මේ කියන්නේ සජීවී සංවාද ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තවත් ලක්ෂණයක් බැව් පහත දැක්වෙන නිදසුනින් පෙනේ. විද්වත් දූ තම පුතු නලවන ව්‍යාජයෙන් අපහාස මුඛයෙන් කියන වදන් අසා උග්ගසේනයන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව සම්බන්ධ මෙම සංවාදය බලන්න. මේකෙන් කොටසක් මතක තියාගන්න බලන්න. මේක මීට කලිනුත් නේ විචාරවලට යොදන්න පුළුවන් තැනක් බලන්න. සජීවී සංවාද භාවිතය මේ පැහැදින්නේ බලන්න. ඒ වගේම නටක විද්වත් තරුණියගේ අකාරුණික භාවය පැහැදින්නේ. ඒ වගේම උග්ගසේනයන්ට නටක විද්වත් තරුණියගේ නෙල්ල වෙච්ච අභියෝගය. ඒ වගේම සජීවී සංවාද, සජීවී දෙබස්, සරල බස්වහර, නූතන ව්‍යවහාරයට හා සමීප භාෂා ශෛලිය බලන්න. සිටු පුත්‍රයා නොත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරබයා කියන නියාව දැනලා මේ හැම මා අරබයා කියවුදැයි විචාලෝය. එසේ අනික් කාට කියම්ද? තොපම කොට ඇවිදිනා කටයුතු හේයින් තොපම අරබයා කියමී කීය. තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද. පලායෙමි බිනීම් හරවාගත හැක්කැයි සිතා කීය. ඔයිත් තොප ගිය මැන හුණ මැනව. උඹ හිටියත් එකයි උඹ ගියත් එකයි හිටියත් එකයි. තොප කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගෙන් මට කම්කිම්ද. මේ කිසිම දෙයක් නොදන්න එකාගෙන් මට පලක් තියෙනවද. ඉහත උදාහරණයේ ඇතුළත් එම අවස්ථාව කතු හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ලැබ ඇත්තේ නාට්‍යමය ස්වරූපයෙන්. අපිට අපේ මනසේ මැවිලා පේනවා අවස්ථාව ඉදිරිපත් කරන විදිහ. යොදා ඇති ආවේගශීලී වචනද එම අවස්ථාව සජීවීව ශ්‍රාවක මනසේ චිත්‍රණය කිරීමෙහිලා සමත්ය. එසේම ලෝක ව්‍යවහාර යෙදුම් වලින් යුක්ත එදිනෙදා භාවිතා වන භාෂාව පාවිච්චි කරලා තියෙනවා. මේ අනුව බලන කල ඔන්න අපි අවසන් කරනවා. විවිධ වූ භාෂාත්මක උපක්‍රම භාවිතයෙන් රසවත්ව කතා වස්තුන් ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් දක්වා ඇති නිපුණතාව අත්‍යන්තයෙන්ම ප්‍රශස්ත මට්ටමක පවතින බව ඉහත උදාහරණ අනුසාරයෙන් අපට ගම්‍යමාන වේ. පැහැදිලි ඇති අපි කතා කළා මෙතනදී විචාර දෙකක් අද දවසේ. එතකොට මේ විචාර දෙක ඔබ ස්වාධීනව විචාර ලියද්දී ඔබට යම් කිසි විදියකින් මාර්ගෝපදේශයක් රුකුලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි පළමුව විචාරයෙන් කතා කළා මේ අභියෝග ජයගත් තරුණයෙකුගේ චරිතය හැටියට මේ උග්ගසේනයන්ගේ චරිතය කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ කියන දේ. ඒ වගේම දෙවෙනි විචාරයෙන් අපි කතා කළා මේ ධර්මසේන හිමියන් විසින් මේ සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා කිරීමේදී භාවිතා කරලා තියෙන භාෂාත්මක උපක්‍රම භාෂා ශෛලීන් විවිධ භාෂා උපක්‍රම පිළිබඳව. ඒ නිසා මේ විචාර දෙක ඔබ ලියන විචාරවලට උදව්වක් කරගන්නට කියලා මම ඉල්ලනවා. ඒ වගේම ඊට අමතරව නැවත නැවතත් මේ පාඩම් ඇසුරෙන් විචාර ලියලා ඒ විචාර ලිවීමේ හුරුව ලබා ගන්න. ඒ විචාර ලිවීමේ හුරුව ලබා ගත්තාම ඔබට විචාර නොලියා ඉන්නට බැරි වෙනවා. නොලියා ඉන්නට බැරි වෙනවා. ඒ වගේම විචාර ලියනකොට මහා ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ. උග්ගසේන මේ අභියෝග ජයගත්තා නම් ඔබට මේ විචාර ලිවීමේ අභියෝගය ජය ගන්නට බැරි නැහැනේ. ඒ වගේම බලන්න විචාරයක් ලියනකොට ඒ උදාහරණ ඉදිරිපත් කරමින් මේ උදාහරණ විචාර මාතෘකාවට ගැලපෙන ලෙස අපි සම්බන්ධ කරන්නට ඕනේ. උදාහරණය ඉදිරිපත් කරලා ඒක විස්තර කිරීම නෙමෙයි. ඒ උදාහරණ ඉදිරිපත් කරලා අපේ විචාර මාතෘකාවට අනුව එම උදාහරණය විස්තර කිරීමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකත් විශේෂයෙන්ම මතක තබා ගන්න. හොඳයි. එසේනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් බුදු සරණයි ජේසු පීඨයි දේව පීඨයි කියලා ප්‍රාර්ථනා කරනවා සෑම සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා සෑම සියලු දෙනාටම.